ශ්වසන වර්ණකයක් යනු කුමක්දයි හඳුන්වා සත්ව රාජධානිය විවිධ ශ්වසන වර්ණක සහ ඒවා දරන සතුන්ට උදාහරණ සහිතව විස්තර කරන්න කියලා කියන්නේ. බලන්න ශ්වසන වර්ණකයක් කියන එක විස්තර කරලා තියෙනවා. ශ්වසන වර්ණකයක් යනු කාබනික සංයෝග වේ. ඔක්සිජන් ආංශික පීඩනය වැඩි විට ඔක්සිජන් සමග එක්වීමක්. ඔක්සිජන් ආංශික පීඩනය අඩු විට ඔක්සිජන් නිදහස් කිරීමක් සිදු කළ හැකි සංයෝගයන්ය. ඔන්න පැහැදිලි අර්ථ දැක්වීම. මෙහෙම ලිව්වනම් හරි. ශ්වසන වර්ණකයක් යනු ඔක්සිජන් ආංශික පීඩනය වැඩි විට ඔක්සිජන් සමග බැඳෙන ආංශික පීඩනය අඩු විට ඔක්සිජන් නිදහස් කරන කාබනික සංයෝගයන්ය. වර්ණවත් කාබනික සංයෝගයක් තමයි වර්ණකයක් කියලා කියන්නේ. හිමොග්ලොබින් අපි දන්න ප්‍රධාන වර්ණකය හිමොග්ලොබින් මිනිස් රුධිරයේ අනිකුත් අපෘෂ්ඨ වංශීන්ගේ අනිකුත් පෘෂ්ඨ වංශීන් සහ ඇනලීඩාවන්ගේ දැකිය හැකිය. ප්‍රධාන වශයෙන් මිනිස් රුධිරයේ තියෙනවා. ඒ වගේම අනිකුත් පෘෂ්ඨ වංශීන්ගේ සහ ඇනලීඩාවන්ගේ දැකිය හැකිය. කාරණා තුනක්. මිනිසාගේ රුධිරයේ වෙනත් පෘෂ්ඨ වංශීන් සහ ඇනලීඩාවන්. හිමොසයනීන් ආත්‍රපෝඩාවන්ගේ රුධිර වසාවල හිමෝ ලිම්ෆ් කියලා අපි හඳුන්වන රුධිර වසා. හිමෝ වසා තරලය කියලා හඳුන්වන්නේ ඒක තමයි. රුධිර වසාවල සහ මොලස්කාවන්ගේ පවතී. ක්ලෝරෝක්ලෝරින් ගත්තහම බොහොමයක් ඇනලීඩාවන්ගේ අපි දන්නවා ප්‍රධාන වශයෙන් ওই පොලිකීටා කියන කාණ්ඩේ පවතී. හිමෝ එරිත්‍රීන් සාගර අපෘෂ්ඨ වංශීන්ගේ පවතී. ඇනලීඩාවන්ගේ නිරේස් කියන ආකාරයේ හිමෝ එරිත්‍රීන් දරනවා කියලා කියන සාගර අපෘෂ්ඨ වංශිකයන් තුල දකින්න හම්බ වෙනවා. මයොග්ලොබින් පෘෂ්ඨ වංශීන්ගේ පේශීවල හඳුනාගත හැකි වර්ණකයක්. මයොග්ලොබින් කියලා කියන්නේ පෘෂ්ඨ වංශීන්ගේ පේශී තුල ඇතුලේ තියෙන සාමාන්‍යයෙන් ඔක්සිජන් පරිවර්තන කාර්යක්ෂමතාවය වැඩි කරන්න හේතු වෙන අනිත් එක තමයි తాවකාලිකව ඔක්සිජන් ගබඩා කරලා තියාගන්න පුළුවන් විශේෂ අණුවක්. හිමොග්ලොබින් අණුවකට ඔක්සිජන් පරමාණු 3ක් ඔක්සිජන් අණු 3ක් පරිවහනය කරන්න 4ක් පරිවහනය කරනකොට එක අණුවක් තමයි මයොග්ලොබින් වලට පරිවහනය කිරීමේ හැකියාව තියෙන්නේ. right. ශ්වසන වර්ණකයේ පිළිබඳව කතාවට උතන්ට පොයින්ට් 15ක් අරන් තියෙනවා. 14ක් හෝ 15කට ওই ප්‍රශ්නේ සීමා වෙනවා. ඊළඟට අහනවා මානව රුධිරයේ ශ්වසන වායු පරිවහනය සැකවින් විස්තර කරන්න කියලා. මානව රුධිරයේ ශ්වසන වායු පරිවහනය බලන්න මේකේ ශ්වසන වායු පරිවහනය විස්තර කරන්න කලින් අපි බලමු මෙන්න මේ විදිහට තමයි ආංශික පීඩන වෙනස්කම සිද්ධ වෙන්නේ. දේහය තුල ආංශික පීඩන වෙනස මෙන්න මේ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. බලන්න. මේ තියෙන්නේ පටකත් එක්ක කරන ගනුදෙනුව. අපි කිව්වනේ ශ්වසනයේ කියන කාරණේදී අපි අවස්ථා දෙකක් විස්තර කරා. ප්‍රධානව තුනක් තියෙනවා. දෙකක් ගැන කතා කරා. එකක් තමයි බාහිර ශ්වසනය. අනිත් එක තමයි අභ්‍යන්තර ශ්වසනය. බාහිර ශ්වසනය තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. කියන්නේ පෙනහළු වල ගර්තත් එක්ක රුධිරයේ සිදුවන හුවමාරු ක්‍රමයට අපි කියනවා බාහිර ශ්වසනය කියලා. පටකත් එක්ක සිදුවන හුවමාරුවට කියනවා අභ්‍යන්තර ශ්වසනය කියලා. ওই දෙකට අමතරව අපි දෙවෙනි ඒකකයේදී කතා කරා සෛලීය ශ්වසනය ගැන. සෛලයක් තුල සිද්ධ වෙන ක්‍රියාව ගැන. හැබැයි සාමාන්‍ය ශ්වසනය යටතේ මේ යාන්ත්‍රණ දෙකට අපට අවශ්‍යයි. එතකොට මේකෙදි පැහැදිලි වෙනවා දැන් මෙතනට එන්නේ මේ ශිරාහරහා පෙනහළු දක්වා එන්නේ ඔක්සිජන් විමුක්ත රුධිරය කිව්වට ඔක්සිජන් විමුක්තම නැහැ. මේකේ ඔක්සිජන් තියෙනවා. තියෙන්නේ යම් කිසි අඩු ප්‍රතිශතයකින්. කාබන් ඩයොක්සයිඩුත් වැඩි ප්‍රතිශතයකින් තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් පිටතට යද්දී හෘදයේ දෙසට යනකොටත් ඒ කියන්නේ පුප්පුෂිය ශිරාහරහා හෘදයේ දකුණු කර්ණිකාවට යනකොටත් මේ රුධිරය මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩුත් යම් ප්‍රතිශතයක් අරන් යන්නේ. මතක තියාගන්න ආංශික පීඩන වෙනස් වීමක් විතරයි මෙතනදී සිද්ධ වෙන්නේ. ආංශික පීඩන වෙනසක් විතරයි සිද්ධ වෙන්නේ. හරි. බලන්න. මානව රුධිරයේ ශ්වසන වායු පරිවහනය සැකවින් විස්තර කරන්න කියනවා. රක්තාණු තුල ඇති හිමොග්ලොබින් අණු දේහය පුරා ඔක්සිජන් පරිවහනය කරයි. හිමොග්ලොබින් තැනී ඇත්තේ උප ඒකක 4කිනි. සෑම ඒකකයක්ම ග්ලොබින් ප්‍රෝටීන සහ හීම් කාණ්ඩයකින් තැනී ඇත. බලන්න. අපි බලමු හිමොග්ලොබින් එකක් කොහොමද තියෙන්නේ කියලා. හිමොග්ලොබින් එක ව්‍යුහය ගත්තාම කොයි විදිහටද හිමොග්ලොබින් එක දකින්න හම්බෙන්නේ?
මේ තියෙන ඔය ග්ලොබින් ප්‍රෝටීනය සහ හීම් කාණ්ඩය. මේ තියෙන ප්‍රෝටීන් දාමය අයන් කන්ටේනින් හීම් ගෲප්. මේ තියෙන හීම් කාණ්ඩ. මේ ප්‍රෝටීන් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා හීම් කාණ්ඩය පේනවනේ. මේ X1 X2 කියලා ප්‍රෝටීන ආකාර දෙකක් තියෙනවා මේකෙදි. අයන් කන්ටේනින් කියන්නේ යකඩ සහිත හීම් කාණ්ඩයක් තමයි තියෙන්නේ. යකඩ අයනයක් මේකේ තියෙනවා. අපි ඊළඟට ඒක විස්තර කරනවා. මේකෙදි කියනවා උපේකක 4කිනි සෑම ඒකකයක්ම ග්ලොබින් ප්‍රෝටීන සහ හීම් කාණ්ඩයකින් තැනී ඇත. ප්‍රෝටීන දාමය සහ හීම් කාණ්ඩ තියෙනවා. එක් යකඩ පරමාණුවක් සෑම කාණ්ඩයකම පවතී. ඒවා ඔක්සිජන් අණුවක් සමග ප්‍රත්‍යාවර්තව බැඳේ. ඔක්සිජන් එක්ක ප්‍රත්‍යාවර්තව බැඳෙන එකයි විශේෂත්වය. ප්‍රත්‍යාවර්ත කියන වචනය. ප්‍රත්‍යාවර්තව තමයි බැඳෙන්නේ. එම නිසා එක් හිමොග්ලොබින් අණුවක් මගින් ඔක්සිජන් අණු 4ක් පරිවහනය කරයි. බලන්න. එක හිමොග්ලොබින් අණුවකට ඔක්සිජන් බඳව ගන්න පුළුවන් 4ක්. මෙයා O2 එකයි, මෙයා O2 එකයි, මෙතනට එකයි, මෙතනට එකයි. ඔය විදිහට 4ක් බඳවගෙන තමයි මෙයා පරිවහනය සිදු කරන්නේ. හරිද? right. ඊට පස්සේ ඔක්සිජන් අණු හිමොග්ලොබින් සමග බැඳී ඔක්සි හිමොග්ලොබින් ලෙස රුධිරය ඔස්සේ පරිවහනය වෙයි. ඊළඟට කියනවා දැන් ඔන්න ওই විදිහට තමයි ඔක්සිජන් පරිවහන ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් පරිවහනය සිද්ධ වෙන ආකාරය. ප්‍රධාන අවස්ථා තුනයි. එකක් තමයි බයිකාබනේට් අයන විදිහට. ඊළඟ එක කාබ් ඇමයිනෝ හිමොග්ලොබින් විදිහට. ඒ වගේම තමයි රුධිර ප්ලාස්මාවේ දියවුණු කාබන් ඩයොක්සයිඩ් විදිහට ගමන් කරනවා. බලන්න 26 වෙනි පොයින්ට් එකේදී මේක කියලා තියෙනවා රුධිරය තුල කාබන් ඩයොක්සයිඩ් පරිවහනය විවිධාකාරයට සිදුවේ. ප්ලාස්මාව මගින් 70%ක් පමණ බයිකාබනේට් ලෙසත්. එහිදී කියලා විස්තර කරලා තිනවා මේ ක්‍රියාව සිද්ධ වෙන ආකාරය. යන්න බලන්න. දැන් සමහර වෙලාවට මේක අපි 70% බයිකාබනේට් කියලා නවත්තනවා. එහෙම බෑ. මේකෙදි ක්‍රියාව විස්තර කරන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් රක්තාණු තුලට විසරණය වූ විට කාබනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිමය මගින් බලන්න පොයින්ට්. කාබන් ඩයොක්සයිඩ් ජලය සමග සම්බන්ධ වී බයිකාබනේට් සහ H ධන අයන සෑදීමට ප්‍රේරණය කරයි. පොයින්ට්ස් 4ක් ඇවිල්ලා තිනවා එතනට. එනවා. විස්තර කරද්දී කාරණා ටික අවශ්‍යයි. ඊට පස්සේ කියනවා බයිකාබනේට් රක්තාණු වලින් පිටතට පැමිණ ප්ලාස්මාව වෙතට චලනය වේ. කාබ් ඇමයිනෝ හිමොග්ලොබින් ලෙස හිමොග්ලොබින් වල ප්‍රෝටීන කාණ්ඩය හා කාබන් ඩයොක්සයිඩ් පරිවහනය වේ. අන්න බලන්න මොකක්ද ඒ කිව්වේ? හිමොග්ලොබින් වල ප්‍රෝටීන කාණ්ඩය සමග විශේෂ ලක්ෂණයක් මෙතන තියෙනවා. හරිම වැදගත් ලක්ෂණයක් මෙතන තියෙනවා. මොකක්ද? මෙතනදී මේ හිමොග්ලොබින් කියන එක අපි ප්‍රෝටීනයක් විතර තනි ප්‍රෝටීනයක් විතර ගත්තාම මේකේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් බැඳෙන ස්ථාන දෙකකට බලන්න. දැන් ඔක්සිජන් බැඳෙන්නේ මෙතන තියෙන හීම් කාණ්ඩයත් එක්ක තමයි ඔක්සිජන් බැඳෙන්නේ. හැබැයි කාබන් ඩයොක්සයිඩ් බැඳෙන්නේ මේ ප්‍රෝටීනයත් එක්ක. අන්න බලන්න. එතකොට මේ දෙන්න අතර තරඟ කිරීමක් නැහැ. මේ ස්ථානයට බැඳීම සඳහා තරඟ කිරීමක් නැහැ. හින්දා ඔක්සිජන්ට හරි වැඩේ පහසුයි. කාබන් ඩයොක්සයිඩ් මෙතන තරඟ කරා නම් වැඩේ අවුල් වෙනවා. බලන්න ඒක තමයි මේ හිමොග්ලොබින් අණුවේ තියෙන කාර්යක්ෂමතාවය වැඩි කරන විශේෂ උපක්‍රමයක් තමයි මේක. පැහැදිලිද? එක වැදගත් ඒක හයිලයිට් කරලා තියාගන්න. මෙතනදී ඒකයි කියන්නේ මේ ප්‍රෝටීනයත් එක්ක කාබන් ඩයොක්සයිඩ් බැඳෙනවා කියලා. මේක බැඳෙන්නේ හීම් කාණ්ඩයත් එක්ක, මේක බැඳෙන්නේ ප්‍රෝටීනයත් එක්ක කාබන් ඩයොක්සයිඩ් බැඳීම. ඒතර තරඟකාරීත්වය අඩු වෙලා තියෙනවා මෙතනදී. හරිද? රයිට්. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ප්ලාස්මාවේදී වූ නිදහස් වායු ලෙසත් පරිවහනය වේ. නිදහස් වායු විදිහට පරිවහනය වීමේ හැකියාවකුත් තියෙනවා. මිනිසාගේ කිරීටක සංසරණය හඳුන්වා කිරීටක දමනි අවහිරතාවයේ බලපෑම විස්තර කරන්න කියනවා. පොඩ්ඩක් අපි ඊට කලින් රතු රුධිරාණුව පිළිබඳව පොඩ්ඩක් තවදුරටත් කතා කරමු. බලන්න මේකේ රතු රුධිරාණුව මානව රතු රුධිරාණුව ගත්තාම එයා විශේෂ අනුවර්තනයන් දරනවා මේ ක්‍රියාව සඳහා. මේ බලන්න. මේ තියෙන්නේ රතු රුධිරාණුව. මේකේ මෙන්න මේ විදිහට මේ තියෙන්නේ අන්වීක්ෂයෙන් පෙනෙන ආකාරය අපිට මේ මැද ලා පාටට පේන්නේ මේකේ තුනී ස්තරයක් තමයි මැද තියෙන්නේ. එතකොට මේකේ මයික්‍රෝමීටර 7ක් විතර දිගයි. ඒ වගේම පළල උස ගත්තොත් එහෙනම් මයික්‍රෝමීටර 2ක් විතර උස තියෙන ව්‍යුහයක් මේක. මේකේ ද්වි අවතල මණ්ඩලාකාර හැඩයක් තියෙනවා. මේ ද්වි අවතල මණ්ඩලාකාර හැඩය නිසා පෘෂ්ඨ වර්ග ඵලය වැඩි වෙලා තියෙනවා.
එතකොට මේ සෛලයේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණාම මෙයාට වැඩිපුර ඔක්සිජන් පරිවහනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන රුධිර කේශනාලිකාවක් තුල මේ ඇත්තම ඡායාරූපයක් ඉලෙක්ට්‍රෝන වික්ෂී ඡායාරූපයකින් අරන් තියෙන්නේ. කොහොමද මේ කේශනාලිකාව තුල මේ අණු ගමන් කරන්නේ කියලා. මේ සෛල ගමන් කරන ආකාරය පෙන්වලා තියෙනවා. ඒතර මේකේ කාර්යක්ෂම පරිවහනය සඳහා පවතින අනුවර්තන මොනවද කියලා හෙවොත් මේ ද්වි අවතල මණ්ඩලාකාර හැඩය නිසා මෙයාගේ පෘෂ්ඨ ශේෂ්ඨඵලය වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව මෙයාගේ න්‍යෂ්ටියක් නැහැ පරිණත අවස්ථාවේදී. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා දැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙයා තුල මයිටොකොන්ඩ්‍රියා තිබුණා නම් මෙයා පරිවහනය කරන ඔක්සිජන් සමහර වෙලාවට එයා භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? ගෙනියන කෙනා ට්‍රාන්ස්පෝර්ට් කරන කෙනා ඒක භාවිතා කරනවා නම් එතන අවුලක් තියෙනවනේ. එතකොට එයාට ඒක ගෙනියන එක ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා කාර්යක්ෂමතාවය වැඩි කරන්න උපක්‍රමයක් විදිහට න්‍යෂ්ටිය සහ මයිටොකොන්ඩ්‍රියා දරන්නේ නැහැ මේ රතු රුධිරාණු සෛලවල පරිණත අවස්ථාවේදී. රයිට්. ඔන්න ඔය කාරණා ඔතනදී වැඩිපුර මතක තියාගන්න. හරිද? ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට මේ ප්‍රශ්නෙට අදාළව. මේකේ කියනවා මිනිසාගේ කිරීටක සංසරණය හඳුන්වා කිරීටක දමනී අවහිරතාවයේ බලපෑම් විස්තර කරන්න කියලා. සාමාන්‍යයෙන් කිරීටක දමනී කොටස් දෙකක් තියෙනවා. දකුණු සහ වම් කිරීටක දමනී කියලා හෘදයට රුධිරය සපයන. බලන්න ඒකට අදාළව රූප සටහනක් තිබුණා මේ වෛද්‍ය වාර්තාවකින් ලබාගත් රූප සටහනක්. මේක කොළඹ ජාතික රෝහලින් නිකුත් කරපු වෛද්‍ය වාර්තාවක් තිබිච්ච සටහනක්. මේ තියෙන්නේ සටහන. සංස්ථානික දමනීයේ පහළ කෙළවරෙන් තමයි මේ විදිහට ආරම්භ වෙන්නේ දකුණු සහ වම් කිරීටක දමනී. දකුණු සහ වම් කිරීටක දමනී විදිහට ආරම්භ වෙනවා. හෘදයේ එක එක කොටස් වලට වෙන වෙනම රුධිරය සැපීම තමයි කරන්නේ. මේකේ බලන්න මෙතනදී මෙන්න මේ ස්ථානයේදී පොඩි બ્લોක් එකක් තියෙනවා මේ පුද්ගලයාගේ. මේ වාර්තාවේ සඳහන් වෙන්නේ එහෙම. පැහැදිලිද? මේ බලන්න මේ ස්ථානෙත් පොඩි બ્લોක් එකක් තියෙනවා. මේ හැමතැනම ලිපිඩයේ තැන්පත් වීමක් තියෙනවා. මේකේ percentage එකක් පෙන්නලා තියෙනවා කොච්චර ප්‍රමාණයකින් තැන්පත් වෙලා තියෙනවද කියලා. මෙයා මේ බයිපාස් සල්ලේ කර්මයකට යන්න හිටපු කෙනෙක්ගේ ගත්ත වාර්තාවක් තමයි මෙතනදී පෙන්වන්නේ. ඔය තමයි කිරීටක සංසරණය. මේකේ කියනවා දකුණු සහ වම් කිරීටක දමනි මගින් හෘදයට දමනි රුධිරය සපයයි. ඒවා මහා දමනිය ආරම්භ වේ. මහා දමනිය කෙළවරෙන් තමයි පටන් ගන්න. ඒවා මහා දමනි කපාටයට වහාම විදුරව ආරම්භ වේ. චුට්ටක් මහා දමනි කපාටේ පහුවෙලා පොඩ්ඩ දුරක් යනකොට තමයි මේවා දෙපැත්තට හෘදය දෙපැත්තට විහිදිලා යන්නේ. කිරීටක දමනි කේශනාලිකා ජාලයක් සාදයි. රුධිරය ශිරා ගණනාවක් එක් එක්ව තැනෙන කිරීටක කෝටරකයේ මගින් දකුණු කර්ණිකාවට යොමු වේ. අන්න බලන්න කිරීටක දමනි තිබ්බට කිරීටක ශිරාවන් දකින්න හම්බෙන්නේ නැහැ. හේතුව තමයි ශිරා විශාල ප්‍රමාණයක් එකතු වෙලා තනි ශිරාවකට නෙවෙයි කෝටරකයේ කියලා කාණුවක් වගේ ව්‍යුහයකට තමයි රුධිරය ඇතුල් කරන්නේ. ඒක හරහා ගිහිලා කොහොමද වෙන්නේ? ඒ කෝටරකයේ හරහා කෙලින්ම දකුණු කර්ණිකාවට රුධිරය ඇතුල් කිරීම තමයි කරන්නේ. ඉතිරි රුධිරය කුඩා ශිරා නාලිකාව ඔස්සේ කෙලින්ම කුටීරවලට යොමු වේ. අන්න බලන්න ඍජුවම කුටීරවලට යොමු කරන අවස්ථාවකුත් තියෙනවා. කිරීටක දමනි අවහිරතාවයේ බලපෑමේදී අදාළ කොටස් වලට ඔක්සිජන් සහ පෝෂක සැපයීම අඩු වේ. පපුවේ වේදනාව ඇති වේ. පපුවේ වේදනාව ඇති වේ. හෘදයාබාධ ඇතිවීම, පේශී පටකයේ මිය යාම හෝ විනාශ වීම, ස්පන්දන රිද්මය අසාමාන්‍ය වීම, හෘදයට ඵලදායී පොම්පයක් ලෙස ක්‍රියා කළ නොහැකි වීම, මොළයේ වැනි වැදගත් අවයව වලට ඔක්සිජන් නොලැබී යාම අවසානයේ මරණයටද හේතු වෙන්න පුළුවන්. ඕක තමයි ප්‍රධානම කතාව. මේ කිරීටක දමනි සහ ඒවා අවහිරතාවය නිසා ඇතිවන බලපෑම් පිළිබඳව තමයි ඔය විස්තරය කරේ. එතකොට බලන්න මේ කිරීටක දමනි අවහිරතාවයකදී සාමාන්‍යයෙන් සිදු කරන ක්‍රියාවක් තමයි ශල්‍ය කර්මයක් සිදු කරන එක. සාමාන්‍යයෙන් ඉස්සර නම් කරේ විවෘත හෘද ශල්‍ය කර්මය තමයි කරේ මේ විදිහට. හાર્ට් එක ගලවලා පපුව විවෘත කරලා හෘදය ගලවලා අතට ගන්නවා. අරගෙන ඒකේ තමයි ඔපරේෂන් එක කරන්නේ. හැබැයි වර්තමානයේ වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙලා ස්ටෙන්ට් කියලා උපකරණයක් භාවිතා කරනවා. භාවිතා කරලා තමයි මේක යථා තත්ත්වයට පත් කරන්නේ. හැබැයි සාමාන්‍යයෙන් බයිපාස් කියන එකේදී කරේ මොකක්ද? මේ ස්ථානයේ කියන්නේ බ්ලොක් වෙලා තියෙන තැනට මේ තියෙන දැන් මෙතන බ්ලොක් එක තියෙන්නේ කොතනද? අපි හිතමුකෝ මෙතන බ්ලොක් එකක් තියෙන්නේ මේ තියෙන්නේ. මෙතන තමයි මේ හෘදයේ කිරීටක දමනී බ්ලොක් වෙලා තියෙන්නේ. එතකොට මේ කකුලෙන් ලබාගත්ත කකුලේ ශිරාවකින් ලබාගත්ත කොටසක් අරගෙන මේ සංස්ථානික දමනී ඉඳලා පොඩි පාරකින් වෙනත් පාරකින් මෙතනට රුධිරය යොමු කිරීමක් කරනවා. ඒ යොමු කිරීමෙන් මොකද මේකට අපි කියනවා බයිපාස් කරනවා කියලා. මේ බයිපාස් කිරීම මගින් මෙතනින් එහාට දැන් මෙතනට එනකොට රුධිරය ඇවිල්ලා තියෙනවා මේ දමනී දිගේ. හැබැයි මෙතනින් එහාට තමයි රුධිරය යන්නේ නැත්තේ. මේ කොටස තමයි
අකර්මණ්‍යතාවයටපත් වෙන්නේ. ඒක අවම කර ගැනීම සඳහා මෙතනින් එහාට රුධිරය මේ නාලය හරහා සැපයීම තමයි මේ ශල්‍ය කර්ම වලින් කරන්නේ. හරිද? ඔකට තමයි අපි බයිපාස් එහෙම නැත්නම් විපත ශල්‍ය කර්මය කියලා සිංහලෙන් හඳුන්වන්නේ මෙන්න මේ ක්‍රියාව. ඒතර කිරීටක දමනය අවහිර වීමට තමයි බයිපාස් ශල්‍ය කර්මයක් සාමාන්‍යයෙන් කරන්නේ.